අයිබෝන් ආයුබෝවන් දෙක. අරුවන් තාවනේ. එතකොට අපි අලුතෙන්ම පටන් ගන්නෙ 2022 10 ශ්‍රේණිය. ඕගොල්ලෝ කොහොමද 10? 10 දැන් 10ට යන්න මාසෙකුත් පරක්කුත් වෙලා තියෙනවා. හරිනම් ජනවාරි මුල සතියේ ඉඳලා ඕගොල්ලෝ 10. එතකොට අපි දැන් පටන් ගන්න හදන්නේ මේ 10 පොත. පාඩම් තියෙනවා 20ක්. 10 පොතේ පාඩම් 20ක් තියෙනවා. 10. මෙතන 20ක් තියෙනවා. 11 පොතේ පාඩම් 15ක් තියෙනවා. එතකොට පාඩම් තියෙනවා 35. මේ 35ෙම O level වලට ඕගොල්ලෝ ලියන්නේ කීයද 24 24 23 නේද 23 ලියන්නේ 23 ලියන O level ප්‍රශ්න පත්‍රයේට දෙසැම්බර් මේ කොවිඩ් ප්‍රශ්න මගහැරලා දෙසැම්බර් විභාගෙ තියෙනවා. එතකොට මේකට මේ පාඩම් 35ෙම ප්‍රශ්න ඕන. පාඩම් 35 ඉතින් හරියට පිළිවෙලින් කවර් වෙන්න කියලා එකක් නෑ. දැන් කලවම් වුණානේ. දැන් ඉන්න ඔය 11ට මේ එහෙම එකක් නෑ. කොහොම හරි ඉතින් O level වලට මේ පාඩම් 35ම කවර් වෙන්න ඕන. එතකොට දැන් මේ ටික 10 තියෙනවා පාඩම් 20ක්. 11 තියෙනවා පාඩම් 15ක්. එහෙනම් කොයි පන්තියද වඩා වටිනවද? 10 වශයෙන් 10 කවර් නොකර අපිට යන්න බෑ. ඒකට කොහොමදත් යන්න බෑ. ප්‍රශ්න පත්‍ර වැටෙනකොට 10න් වැටෙනවා 175. 11න් වැටෙන්නේ 125යි. එතකොට මොකද මෙතන පාඩම් කොහොමද 30ක් තියෙනවා. එතකොට වැඩි බරක් තියෙන්නේ 10 පොතට. ඒ නිසා අපි කොහොම හරි 10 පොත් දෙක කවර් කරගන්නම ඕන. 10 පොත් දෙක පරීක්ෂණ ඒවේ තියෙන සියලුම තොරතුරු අපි කවර් කරගන්න ඕනේ. ඒකට යන්නයි අපි ඒකට යන්න මේ හැමදේම කරන්නේ. නැත්නම් ඒස් එකක් ගන්නවදී මොනවද මේ අහමින් මේවත් ඇති ඒස් එකක් ගන්න නම්. ඉතින් අපි ඊට එහා තරකට යන්නේ මේ උත්සාහයක් කරන්නේ. ඒ නිසා මුලින් ඉඳලාම මග අරව ගන්න නැතුව එහෙම අපි වැඩ ටික කරගෙන යන්න. එතකොට පළවෙනි පාඩම දාලා තියෙන්නේ ඔයගොල්ලන්ට පොත් ගත්තාම බලාගත්තේ පාඩම් 20. දැන්ට මම ඔයගොල්ලන්ගේ අපේ ගෲප් එකට එවලා තියෙනවා 10 පොතේ පළවෙනි පාඩම මේ පළවෙනි පාඩම ඔයගොල්ලන්ට පොත් නැහැ කියපු නිසා පොත් හොයාගත්ත හැකි පොත් තියෙනවා ගාවල නෑ දැන් ගාවල යාළුවලන් පොත් තියෙනවා. එතකොට දැන් අපි ලිව්වා ජීවයේ රසායනික පදනම. එතන මේ සමස්තය අපි ගත්තාම අපි අපිට තියෙන සෑම දෙයක්ම හැදිලා තියෙන අපි කියනවා මූලද්‍රව්‍ය වලින්. මූලද්‍රව්‍යයක නමක් කියන්නකො අතොස්සල. මූලද්‍රව්‍යයක නමක් තිසරිකා අතොස්සගෙන දෙන්නේ. ඔක්සිජන් ඔක්සිජන් කවින් ඔක්සිජන් හායි නයිට්‍රජන් හයිඩ්‍රජන් කාබන් කාබන් බෝරෝන් බෝරෝන් සෝඩියම් සෝඩියම් මැග්නීසියම් මැග්නීසියම් ඇලුමිනියම් කැල්සියම් Oxygen, ඔක්සිජන් හීලියම් හීලියම් බෙරිලියම් බෙරිලියම් බෝරෝන් කාබන් එතකොට මේ ලෝකේ තියෙන සෑම දෙයක්ම හැදිලා තියෙන්නේ මූලද්‍රව්‍ය වලින්. මේ මූලද්‍රව්‍ය ටික ඔක්කොම මෙන්න මේකේ තියෙනවා. මේක කියන්නේ මොන වගුවද ඔයගොල්ලෝ දන්නව මේකේ නම? ආවර්තිත වගු ආවර්තිත වගු. මේක ඉස්කෝලවල මේ එළිය පැත්තේ බිත්තියේ බොහෝ විට ගහලා තියෙනවා මේ ලැබ් එකේ එහෙම මේ ආවර්තිත වගුව ගහලා තියෙනවා බොහෝ විට. එතකොට මේ මූලද්‍රව්‍ය මෙතන තියෙනවා ඔක්කොම හොයාගෙන තියෙනවා ආසන්න වශයෙන් 120ක්. මේ 120න් මේ 120න් 92ක්ම 120න් 92ක් කියලා කියන්නේ ඉතින් එතකොට එතන 20යි 28ක් වගේ නැති මේ 120න් 92ක්ම සෝබා දහම තුල මුණ ගැහෙනවා. ඔක්සිජන් අපිට මුණ ගැහෙනවා අපි ඔක්සිජන් නිවුස්ම ගන්න. එතකොට ඒ වගේ නයිට්‍රජන් 75ක් තියෙනවා අපි යට වායු ගෝලෙ 78ක් තියෙනවා.
එතකොට මේවෙන් 92ක්ම ස්වභාවධර්මයේ ඕබානි. ආවර්තය වගොම මතක තියාගන්න ටීචර් ලේසි ක්‍රමයක් නේද? අයියෝ කියලා දෙන්න. ඕක මතක තියාගන්න මම කවියක් කියලා දෙන්නම්කෝ එතෙන්ට ආවම හොඳේ. එතකොට දැන් මේ තියෙන මූලද්‍රව්‍ය මෙතන 120ක් තියෙනවා මේ 120න් 92ක්ම ස්වභාවධර්ම තුල මුණ ගැහෙනවා. ඒ වගේම අපේ ඇඟේ තියෙනවා මූලද්‍රව්‍ය જાති 25ක්. මේ කියන්නේ හතරෙන් එකක් විතරම මේ ස්වභාවධර්මයේ හම්බුන මූලද්‍රව්‍ය වලින් හතරෙන් එකක්ම අපේ ඇඟේ තියෙනවා. එතකොට වැඩියෙන්ම මේ ජීවි දේහ තුල ජීවි දේහ කිව්වම සතුන් සහ ශාක දෙගොල්ලමයි වැඩියෙන්ම තියෙන්නේ ඔක්සිජන්. ඔක්සිජන් 65ක්. ඒ කියන්නේ කිලෝ 100ක ස්කන්ධයක් තියෙන එක්කෙනෙක්ගේ කිලෝ කීයක් ඔක්සිජන්ද? 65. ඒ කිලෝ 65 එල්ලන්ද බලන්න. කිලෝ 100ක් ස්කන්ධයක් තියෙන එක්කෙනෙක්ගේ කිලෝ 65ක් තියෙන ඔක්සිජන්. ඒකනේ 65 කියන්නේ. එතකොට ඒ විදිහට ඒ කියන්නේ වැඩි ප්‍රමාණයක්. ඒතර මූලද්‍රව්‍ය 4ක් 5ක් තියෙන විශාල වශයෙන් හම්බෙන. අනිත් ඒවාත් අඩු වැඩි වශයෙන් 25ක් වටා ගාණක් අපේ ශරීරය තුළ අඩංගු වෙනවා. එතන අපි දැන් ඒවා තියෙන ප්‍රමාණයන් ලියා ගන්නයි හදන්නේ. වාක්‍ය දෙකක් ලියාගමුකෝ. ලස්සන අකුරෙන් ලියන්න මේ පටුන ලියන්න ඉඩ තියන්න දැන් පළවෙනි තැනින් පටන් ගන්න එපා. පටුන ලියන්න ඉඩ තියන්න. පටුන ලියන්න කොලයක් අරින්න. නවගම ලියන්න කොලයක් අරින්න එපා. මුලින්ම නවගම ලියන කොලයක් කරන 10 ශ්‍රේණිය 2022 කියලා අපි ලියනවනේ සාමාන්‍යයෙන්. එහෙම ලියන්න කොලයක් අරින්න ඊට පස්සේ පටුන ලියන්න කොලයක් අරින්න. හරි? එහෙම ඇරලා ලියාගමු ජීවයේ රසායනික පදනම කියලා. ජීවයේ රසායනික පදනම. දැන් අපි පොඩ්ඩක් ලියා ගන්න හදන්නේ මේ කතා කරපු ටික ලියාගමු. ස්වාභාවිකව පවතින මූලද්‍රව්‍ය 92න් ස්වාභාවිකව පවතින මූලද්‍රව්‍ය 92න් 25ක්ම ජීවි දේහ තුල අඩංගු වේ. ඔන්න ඔය විදිහට අඩංගු වෙනවා. ඒ කියන්නේ ඔක්සිජන් 65ක් කියලා කියන්නේ 150 වුණොත් භාගයයි. භාගයකටත් වැඩි ඔක්සිජන්. කාබන් 18ක් තියෙනවා. හයිඩ්‍රජන් 10යි. නයිට්‍රජන් 3යි. වෙනත් මූලද්‍රව්‍ය 104ක් තියෙනවා. එතකොට ලියා ගන්නකො මේක. එහෙනම් ජීවි දේහ තුළ වැඩිපුරම අඩංගු මූලද්‍රව්‍ය වන්නේ ඔක්සිජන්. ඉරිගානේ වට ඉතින් හොඳ ප්‍රශ්නේ. ජීවි දේහ තුළ වැඩිපුරම අඩංගු වන මූලද්‍රව්‍ය වන්නේ ඔක්සිජන්. 65ක් වන්නේ භාගයකටත් වැඩි. මේකට මම ඔයගොල්ලන්ට හෝම්වර්ක් එකක් දෙනවා වට ප්‍රස්ථාරයක් අදින්න කියලා. වට ප්‍රස්ථාර අඳින්න දන්නවද? ඔව්. 9යි දන්නවද වට ප්‍රස්ථාර අඳින්න? පුවන්ත වට ප්‍රස්ථාරයක් අඳින්න දන්නවද? ඔව් මැඩම්. එතකොට මම
ටිකක් කියලා දෙන්නම්. අපි මේකට වටප්‍රස්ථාරයක් අඳිනවා. කොහොමද වටප්‍රස්ථාරයක් අඳින්නේ? ඉස්සෙල්ලා වටයක් අඳිනවා. මොකෙන්ද වටය අඳින්නේ? කවකටුවේ වටයක් අඳිනවා. එතන වටයක් ඇඳාම මේ ඔක්කොම 100 නම් මේ එක කෑල්ලක් කීයද? 25යි. 25යි. එතන මට කියන්න ඕනේ 65ක් ගැන. එතකොට මම මේ කෑල්ල පාට කරොත් 25යි. දෙකම පාට කරොත් 50යි. මේක පාට කරොත් වැඩිනේ. එතකොට දැන් මම 50ක් පෙන්නලා තියෙනවා. මේක එතකොට 5ක් ගත්තොත් කීයක් පාට කරනවා? එතන 50යි. එතන 10යි 60යි මෙන්න මේ කෑලි 3ක් වෙනකම් පාට කරන්න. එතන මේ ටික මොනවද? ඔක්සිජන්. මෙතනින් කෑලි 3ක් වෙනකම් ඔක්සිජන්. මේ ටික ඔක්සිජන්. අපේ ශරීරයේ මේ ටිකම සම්පූර්ණ ඔක්සිජන්. විශාල ප්‍රමාණයක් භාගයටත් වැඩි. එතකොට ඊළඟට 18යි. 18ක් කියලා කියන්නේ මෙතන තියෙනවා ඉතුරු වෙලා 10ක්. 10යි ඔන්න ඔච්චරක් විතර ප්‍රමාණයක් මොනවද? කාබන්. හයිඩ්‍රජන් 10යි. තව ඉතින් තියෙන ඒවාට ඉඩක් නැහැ බලනකොට නේ. මෙච්චර ගොඩක් දැන් 100 හරියාගෙන නේ. එතන හයිඩ්‍රජන් 10යි. 3ක් නයිට්‍රජන් තව ඉතා සුළු ප්‍රමාණයක් ඉතුරු වෙනවා. එතකොට මේකට අඳින්න මොකද්ද? ජීවි දේහ තුල අඩංගු මූලද්‍රව්‍ය ප්‍රතිශතය කියලා දාලා මේකට මේ වට ප්‍රස්ථාරය මෙහෙම ලියා ගන්නකො. ලියා ගන්න. ඉහත දැක්වෙන්නේ මේකට ලියන්න. ඉහත දැක්වෙන්නේ ජීවි දේහ තුල අඩංගු මූල ද්‍රව්‍යවල ප්‍රතිශතයන්ය. මූල ද්‍රව්‍යවල ප්‍රතිශතයන්. ප්‍රතිශතය කියන්නේ 100ට ගන්න. ප්‍රතිශතයන්. ඉහත දැක්වෙන්නේ ජීවි දේහ තුල අඩංගු මූල ද්‍රව්‍යවල ප්‍රතිශතයන්ය. මෙව තොරතුරු වට ප්‍රස්ථාරයකින් දක්වයි. මෙම තොරතුරු වට ප්‍රස්ථාරයකින් දක්වන. වට ප්‍රස්ථාරයක් රවුමක් වෘත්තයක්. වට ප්‍රස්ථාරයකින් දක්වන. මොකක්ද ඊට මූලද්‍රව්‍ය වල ප්‍රතිශත. ප්‍රතිශත කියන්නේ 100ට ගණන්. ප්‍රතිශතයන්ය. මෙම තොරතුරු වට ප්‍රස්ථාරයකින් දක්වන්න කියලා කිව්වා. ටීචර් මේ පොතේ තියෙන එකම ඇඳනම් හරි නේද? ඔව් වට ප්‍රස්ථාරයකින් අඳින්න ඔය තියෙන ප්‍රතිශතයන් ටික. ඉතින් මේ සජීව පදාර්ථය ගත්තාම සජීව පදාර්ථය කියන්නේ කවුද අපි? සජීවයි. සජීවයි කියන්නේ පණ තියෙන. ඉතින් මේ සජීව පදාර්ථය ගත්තාම අපේ ඇඟේ තියෙනවා කාබනික සංයෝග. ආයේ තියෙනවා අකාබනික සංයෝග. එතකොට අපි ඔක්කොම කතා කරන නිසා අපි එකින් එකම කතා කරනවා. ඒ නිසා අපි නිකන් බෙදලා ලියාගමු. එතකොට මොකද තියෙන්නේ? සජීව පදාර්ථයේ අපි සාධාරණ කෙටි සටහනක් වගේ ලස්සනටම දාගමු සාරාංශ කරලා. සජීව පදාර්ථය සජීව කියන්නේ පණ තියෙන. සජීව පදාර්ථයේ හැදිලා තියෙනවා කාබනික සංයෝග වල. කාබනික සංයෝග. ගණන් එහෙම නැහැ. හයිසි කරදරයක් නැති පාඩම. ගණන් නැති වුණාට හැබැයි අපිට තොරතුරු ටික හරියට ඕන. ඊළඟට තියෙන්නේ මෙතන ලියන්න ටිකක් තියෙනවා. ලියන්න තියෙනවා මෙතන 4. ඒ නිසා මෙතන අන්තිම රූල් 4ක් ඕන. ඊට පස්සේ ආයෙ තියෙනවා අකාබනික සංයෝග.
අකාබනික සංයෝග තියෙනවා. ඒතර අකාබනික සංයෝගයක් තියෙනවා 3ක්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අකාබනික සංයෝග බලන්නකො නම් තියලා තියෙන හැටි. ඒ නිසා හොඳින් අහගෙන ඉන්නම වෙනවා. දැන් මෙතන තියෙන පටලැවිල්ලට මම හොඳ උදාහරණයක් කියන්නම්. මම මේ මොනවද ලියන්නේ CO2. මේක මොකද්ද මේ CO2 කියන්නේ? carbon dioxide. කාබන් ඩයොක්සයිඩ්. carbon dioxide, කාබන් ඩයොක්සයිඩ්. මේ කාබන් ඩයොක්සයිඩ් මං කාබනික සංයෝග වලට දාන්නද අකාබනික සංයෝග වලට දාන්නද? කාබනික සංයෝග, අකාබනික සංයෝග වලට කාබන් ඩයොක්සයිඩ් ඇවිල්ලා කාබන කාබන් මෙච්චර පැහැදිලිව කාබන් තියෙද්දි කාබන් ඩයොක්සයිඩ් අකාබනික සංයෝගයක්. මොකද අපි කාබනික සංයෝගයක් කියලා සලකන්නේ මොගොල්ලෝ ඕලෙවල් මට්ටම සලකලා මං කියන්නම් කාබනික සංයෝගයක් වෙන්න නම් කාබන් විතරක් තිබිලා හරියන්නේ නැහැ. හයිඩ්‍රජන් තියෙන්නත් ඕන. එතකොට කාබන් ඩයොක්සයිඩ් වල හයිඩ්‍රජන් නැහැනේ. කාබන් සහ ඔක්සිජන් විතරනේ තියෙන්නේ. ඒ නිසා කාබන් ඩයොක්සයිඩ් අකාබනික සංයෝගයක් වෙනවා. ඒ නිසා මේ තොරතුරු හොඳින් අහගෙන ඉන්න ඕනේ. සමහර අර්ථ දැක්වීම් වලින් කියවන දේ නෙවෙයි අදහස් වෙන්නේ. දැන් මෙතන අකාබනික සංයෝගයක් කිව්වම කාබන් නැති එකක් නේ. අපි හිතනවා කාබනික සංයෝගයක් කියලා කාබන් ඩයොක්සයිඩ්. මෙතන දැම්මම හරියනවා කියලා නෑ ඔයෙත් නෑ. අන්න ඒකයි මම කියන්නේ අර්ථ දැක්වීම් වලත් අපිට අවබෝධ වෙන දෙයට වඩා එහා ගිය දෙයක් තියෙනවා. එතකොට අපි දැන් මෙතන කාබනික සංයෝග ටික ලියන්න රූල් 4ක් තියාගන්න මෙතන 3ක් තියාගෙන මේක ලකුණු කරගන්නකො. මට මෙතෙන් ලියන්න සංයෝග 4 කියන්න 11 අය. Carbohydrate, lipid, protein, nucleic acid. නහරි. මෙතෙන්ද අපි ලියන 4 තමයි කාබෝහයිඩ්‍රේට්. අපි බලමු මේවා කාබනුයි හයිඩ්‍රජනුයි දෙකම තියනවාද කියලා. කාබෝහයිඩ්‍රේට් ඊට පස්සේ ලිපිඩ ප්‍රෝටීන මේවා අපි අහලා තියෙන ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථ හැටියට අපි කතා කරනවා. ඊළඟ එක නම් මොනවද ඊළඟ එක? නියුක්ලේයික් අම්ල. මම මේ අය අකුරු හොඳ කල්පනාවෙන් ලියන්න ඕනේ. කාබෝහයිඩ්‍රේට් ලිපිඩ ප්‍රෝටීන නම් දන්නවා. නියුක්ලේයික් අම්ල. මෙතෙන්ට ලියනවා ජලයි කණික ලවණ වායු මම මෙතෙන්ට යනවා කාබන් ඩයොක්සයිඩ් වායු දැන් අපි එකින් එක කතා කරන්නයි හදන්නේ.
කාබනික සංයෝග ඉස්සෙල්ලා කතා කරමු. ඒ නිසා ආපහු මාත්‍රකාවක් ලියලා කාබනික සංයෝග කියලා ආපහු ලියා ගන්න කාබෝහයිඩ්‍රේට් කියලා. කාබනික සංයෝග ටික ඉවර කරන්න හදන්නේ මුලින්. ඒකේ කාබෝහයිඩ්‍රේට්. කාබනික සංයෝග වලිනුත් කාබෝහයිඩ්‍රේට්. එතන මේ කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ ඊටාම සරලව කියනවා නම් කාබෝහයිඩ්‍රේට් ගණයට වැටෙන්නේ මොනවද? මොනවද කාබෝහයිඩ්‍රේට් කියන්නේ? කාබෝහයිඩ්‍රේට් කොහොනේ 11 අය උත්තර දෙන්න එපා. අලබදල වගේ දේවල්. කාබෝහයිඩ්‍රේට් වලට අයිති කෙලින්ම පිටි සහ සීනි. පිටි සහ සීනි අපි ඒ වෙනුවට කරන්නේ ඒ වගේ දැන් රසායනික සූත්‍ර ටික දෙන එක තමයි මේ කරන්න හදන රසායනික පැත්ත කතා කරනකොට ජීවි රසායනික පදනමනේ අපේ මාතෘකාව. එතකොට සුලභම කිව්වේ ජීවි දේහ සැලකුවාම වැඩියෙන්ම තියෙන සුලභම කිව්වේ හොඳට සුලභයි. විරුද්ධ වචනේ දුර්ලභනේ. දුර්ලභ නෙවෙයි සුලභව જાතිය තමයි කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් කොහෙන්ද පෘථිවියට කවුද නිෂ්පාදනය කරන්නේ? මොන වගේද නිෂ්පාදනය වෙන්නේ? හරිත ශාක ප්‍රභා සංශ්ලේෂණය. හරිත ශාකවල ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ ශාකවල ආහාර නිපදවීමේ ක්‍රියාවලිය. එතකොට මේ පෘථිවියට කොහෙන්ද මේ කාබෝහයිඩ්‍රේට් හරිත ශාක වලට ඉර එළිය වැටුණාම ඒ වගේ හැදෙනවා. මොනවද හැදෙන්නේ? මුලින්ම හැදෙන්නේ මොනවද? මුලින්ම හැදෙන්නේ හරිත ශාක වල. හරිත පොදවල මොනවද මුලින්ම හැදෙන ආහාරය? ග්ලූකෝස්. මුලින්ම හැදෙන ආහාරය ග්ලූකෝස්. ඊට පස්සේ පිටි බවට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ ලිපිඩ වෙනවා, ප්‍රෝටීන් වෙනවා. කොහොම එක එක ඒවාට පරිවර්තන වෙනවා. ආරම්භයේම හැදෙන්නේ ග්ලූකෝස්. එතකොට මේ පෘථිවියට කොයින්ද මේ කියන රසායනික ද්‍රව්‍ය ජීවයට හේතු වෙන ජීවයේ තියෙන රසායනික ද්‍රව්‍ය මේ පෘථිවියට කොයින්ද? ශාක තමයි ඒවා නිෂ්පාදනය කරලා දෙන්නේ ශාකවල ප්‍රභා සංශ්ලේෂණය. ක්‍රියාගමක වාක්‍ය දෙකක්. මෙයාගම සුලභම කියව වැඩියෙන්ම තියෙන්නේ. සුලභම කාබනික සංයෝගය කාබෝහයිඩ්‍රේට්. මේවා නිපද වෙන්නේ හරිත ශාකවල. මේවා නිපද වෙන්නේ හරිත ශාකවල ප්‍රභා සංශ්ලේෂණයෙන්. මේවා නිපද වෙන්නේ හරිත ශාකවල ප්‍රභා සංශ්ලේෂණයෙන්. ප්‍රභා සංශ්ලේෂණේ වරද්දන්නේ අකුරු. ප්‍රභා සංශ්ලේෂණේ අකුරු බලන්න. ප්‍රභා සංශ්ලේෂණේ ප්‍රභා संश्लेषण. प्रभा संश्लेषण ඔයගොල්ලන්ගේ සායන තුනම තියෙනවා. මේවා නිපද වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණ. දැන් හැමෝම ඉගෙනගෙන තියෙන සමීකරණයක් තියෙනවා 9. මම මේ ළඟදී කියලා දුන්නේ 9 අයට. 10 11 කොහොමද දන්නවා? මම කියන්නේ ප්‍රභා සංශ්ලේෂණේ පිළිබඳ වචන සමීකරණය ලියන්න කියලා. ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳ වචන සමීකරණය ලියන්න කියලා කියන්නේ. ලියන්න බලන්න. ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳ වචන සමීකරණය. ප්‍රභා
සංශ්ලේෂණය පිළිබඳ වචන සමීකරණය. ලියලා අත උස්සන්න එතකොට අපිට කියවන්න පුළුවන්. ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳ වචන සමීකරණය. ලියලා අත උස්සන්න බලන්න. සහේල ලිව්වා. කියන්න කන සහේල බලන්න. කාබෝහයිඩ්‍රේට් දැන් ජලය ඊතලයක් ඊතලයේ උඩ ආලෝක ශක්තිය යට හරිතප්‍රද ඔක්සිජන් ධන ග්ලූකෝස් ධන ඔක්සිජන් ග්ලූකෝස් ධන ඔක්සිජන් මුල වචනේ මොකද්ද සහේල කියන්නේ? මොකද කියන්නේ මුල මොකද්ද කිව්වේ? කාබෝහයිඩ්‍රේට් දැන් අන්න එතන තමයි දෝෂෙ තියෙන්නේ. කාබෝහයිඩ්‍රේට් නෙවෙයි සහේල අනිත් ටික ඔක්කොම හරි. අනිත් ටික ඔක්කොම හරි සහේල කිව්වා. මෙන්න මෙතන ඔයා කියනකොට වැරදුනාද දන්නේ නැහැ. මොනවද? කාබන් ඩයොක්සයිඩ්. මේ සහේල ඕරි මොකද ලියලා තියෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් නේද? කියනකොට නේද වැරදුනේ? කාබන් ඩයොක්සයිඩ්. කොහෙන්ද කාබන් ඩයොක්සයිඩ් ගන්නෙ? වායු ගෝලයෙන්. වාතයේ කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. සීර කොච්චරක් තියෙනවද? වාතයේ කාබන් ඩයොක්සයිඩ් සීර කොච්චරක් තියෙනවද? වාතයේ කාබන් ඩයොක්සයිඩ් තියෙනවා 0.03ක් තියෙනවා 100. මොනවාද? CO2. මොකද 0.03ක් තියෙන මේ අපි ආව තියෙන වායු ගෝලේ කාබන් ඩයොක්සයිඩ් වායුව තියෙනවා 0.03ක්. නිකන් ලියාගන්න කොහෙන් හරි. ඔබ විශ්වාස කරනවා ලෝ ලෙවල් ප්‍රශ්න පත්‍රයේ ගහලා තිබුණ වාතයේ නයිට්‍රජන් ප්‍රතිශතය. එතෙන් ඒක තමයි මේ පොඩි දේවලුත් අපි දරගන්න. කාබන් ඩයොක්සයිඩ් සාමාන්‍ය වායු ගෝලයේ තියෙන 0.03ක් තියෙනවා. එතකොට ඒ කාබන් ඩයොක්සයිඩ් තමයි ශාක ගන්නෙ. මොනවද අර උරා ගන්න සිදුරු වල නම? සිදුරු වල නම පූටිකා පූටිකා අන්න. එතකොට කාබන් ඩයොක්සයිඩ් වතුරයි ගන්න. අරගෙන සහේල කිව්වා උඩින් මොකක්ද ලියන්න කිව්වද සහේල උඩ පැත්තේ? ආලෝක ශක්තිය ආලෝක ශක්තිය එහෙම නැත්නම් ඉරු එළිය එහෙම නැත්නම් ආලෝක ශක්තිය. ඊට පස්සේ හරිතප්‍රද ශාකවල තියෙනවා මම ඔන්න මේ පාටවල්ම දාලා ලිව්වා හරිතප්‍රද තියෙනවා. එහා පැත්තේ මොන වේ හැදෙන්නේ? ග්ලූකෝස් ග්ලූකෝස්. අන්න මට ලියන්න ඊට පස්සේ වෙන ඔයගොල්ලෝ ඊට පිළිමාගෙන ලියන ග්ලූකෝස් එකතු කිරීම මොනවද? ඔක්සිජන් ඔක්සිජන්. මේක ලියන්න අහන ප්‍රශ්නේ මොකද්ද? මොකද්ද ප්‍රශ්නේ මේක ලියන්න? අහන ප්‍රශ්නේ මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳ වචන සමීකරණ වචන සමීකරණය. මේකට කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳ වචන සමීකරණය. මේක එක තැනක්වත් අඩු වුණොත් ලකුණු හම්බ වෙන්නේ නැත. ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳ වචන සමීකරණය. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණය වෙන සාධක කීයක් ඕනේද? සාධක කීයක් ඕනේද? ප්‍රභා සංශ්ලේෂණය වෙන සාධක කීයක් ඕනේද? 4 කාබන් ඩයොක්සයිඩ් ඕනේ. ජලය ඕනේ. හිරු එළිය ඕනේ. හරිතප්පද ඕනේ. එන සාධක කීයක් ඕනේද? 4ක් ඕනි. 4ක් ඕනේ. සාධක 4ක් ඕනේ ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ. මේ එක සාධකයක් හරි නැත්නම් ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ග්ලූකෝස් එකතු කිරීම ඔක්සිජන්. කොයිලාට මේ ශාක ප්‍රභා සංශ්ලේෂණය කරන්න පටන් ගන්න? රාත්‍රී කාලේ
ශාක කොයි වෙලාවේද ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරන්නේ? කොයි වෙලාවේද ආහාර හදන්නේ? කොයි වෙලාවේද ග්ලූකෝස් හදලා ඔක්සිජන් පිට කරන්නේ? සංශ්ලේෂණය කරන්නේ හිරු එළිය තියෙනකොට. ප්‍රභා සංශ්ලේෂණය කරන්න හිරු එළිය තියෙන්න එපායි. එහෙනම් කොයි වෙලාවටද? කොයි වෙලාවටද හිරු එළිය තියෙන වෙලාවට? ප්‍රභා සංශ්ලේෂණය කරන්න හිරු එළිය ඕන නම් හිරු එළිය තියෙනකොට අනිසාදක ටික කොහොමද තියෙනවනේ? ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙනවා. ඒ කියන්නේ පාන්දර 6:00 වෙනකොට හිරු එළිය වැටෙනවා නම් ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙනවා. එතකොට හවස කීයටද? හවස හිරු එළිය වැටෙන තාක්කල් ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙනවා. මේ රාත් දැන් ආහාර නිපද වෙනවද ශාක පත්‍රවල? නැහැ. නෑ. ඇයි මොනව නැති හින්දාද? හිරු එළිය. එළිය නෑ. ඉතින් මේ මොකටද මේ ග්ලූකෝස්? මොකටද අනේ මෙච්චර මහන්සිලා මේ ග්ලූකෝස් හද? මොනවද? මොකද ග්ලූකෝස්? ප්‍රභා සංශ්ලේෂණ ආහාරය තුළ ප්‍රධාන ඵලය විදියට. ප්‍රධාන බලය මේ ප්‍රධාන වශයෙන්ම මේ බිලියන 7ක් වූ ලෝක ජනතාවට ආහාර අපි කන්නේ ගස්නේ. පංගුව පුරවලා මොනවද තියෙන්නේ? ශාක, බත්, ගොයන් ගස්, පරිප්පු ගස්, අම්මිරිස්, කරපිංච, රතුළුණු, බෝංචි, ඔය කණේව ඔක්කොම මොනවද කන්නේ? ගස් කන්නේ. ගස් නිපදවපු ආහාර කන්නේ. එතකොට ශාකවල බලන්න සියලු දෙනාටම බිලියන 7ක් වූ මිනිසුන්ට විතරද ඒ සත්තු කන්නේත් ඒවනේ. ඊළඟට ශාකවල අවශ්‍යතාවයකුත් තියෙනවා. එතකොට ග්ලූකෝස් මොකටද ආහාර? ඔක්සිජන් මොකටද? ඔක්සිජන් මොකටද අපිට? හුස්ම ගන්න. හුස්ම ගන්න. එහෙනම් කන්න දෙන්නේ ගස්, හුස්ම දෙන්නේ ගස්. නම් බලන්නකො ගස් කොච්චර වටින જાතියක්ද කියලා. උදේ හවස හැම ගහකටම මේ වන්දනාමාන කරන්න බෑ. මේ කරන සේවයේ හැටි බලන්න ගහක් කපනකොට මොන තරම් අපරාධයක්ද කියලා. ගහක් කපනකොට වායුගෝලයට ගෙඩිය දෙන්නේ නැති ගහක් කියමු. ගෙඩිය දෙන්නේ නැති ගහක් වුණත් මේ ඔක්සිජන් වැඩි. ඔක්සිජන් බලන්න. එතකොට ඒ නිසා ශාක ඊටාම වටිනා જાතියක් කියන්නේ ජීවීන්ට ඊටාම වටිනවා. කන්න දෙනවා, හුස්ම දෙනවා. ඒ වෙන මොකුත් ඕනේ නැහැ ජීවත් වෙන්න. එතකොට දැන් මේ තමයි ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳ වචන සමීකරණ. දැන් ඕලෙවල් ප්‍රශ්න පත්‍ර වල මෙහෙමවත් අහනවා. ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳ රසායනික සමීකරණය ලියන්න කියනවා. හැබැයි හොඳ කල්පනාවට ගන්න ඕනේ වචන සමීකරණය යවුවාම රසායනික සමීකරණය ලිව්වටවත් රසායනික සමීකරණය යවුවාම වචන සමීකරණය ලිව්වටවත් නම් ලකුණු හම්බ වෙන්නේ නැහැ. අහන එකට ලියන්න ඕනේ. එතකොට මේක වචන සමීකරණය. දැන් අපි ලියන්නේ රසායනික සමීකරණය. ලියා ගන්න ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳ රසායනික සමීකරණය. ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳ රසායනික සමීකරණය. රසායනික සමීකරණය. එතන බලමු ලියන්න රසායනික සමීකරණය. කාබන් ඩයොක්සයිඩ් කියන රසායනික වශයෙන් කොහොමද ලියන්නේ? CO2. ජලය කොහොමද ලියන්නේ? H2O. H2O. වතුර. ඊට පස්සේ අපි මෙන්න මේ ඊතලය ගහනවා. හිරු එළිය ලියන්න විදිහක් නැහැනේ. ඒකට අපි ලියනවා ආලෝක. ආලෝක ශක්තිය එහෙම නැත්නම් හිරු එළිය. අනිත් අපිට ලියන්න විදියකුත් නැහැ. රසායනික ඒ නිසා අපි ඒකට ලියනවා කෙලින්ම අර්ථ පදේ. ග්ලූකෝස් ලියන විදියක් නම් තියෙනවා. කියන්න ග්ලූකෝස් ලියන විදිය C6H12O6. H12O6. එකතු කිරීම මොනවද? හැබැයි මේව ලියුවට ලකුණු හම්බෙන්නේ නැහැ. මොකද තියෙන පටලැවිල්ල?
දැන් ළමෙක් මෙහෙම ලිව්වයි කියෝ. කොහොම ලිව්වට ලකුණු නැහැ. ඇයි? පුලිස අයියෝ මෙච්චර හොඳට ලියලා ලකුණු දෙන්නේ නැත්නම් මොකෝ? තුලිත වෙලානේ. තුලිත වෙලා නැහැනේ. තුලිත වෙලා නැහැ. මොකද තුලිත වෙලා නැහැ කියලා කියන්නේ මෙන්න මෙතන බලන්න කාබන් 6ක් තියෙනවා. කාබන් 6ක් හදන්න නම් මේ එක කාබන් එකෙන් පුළුවන්ද? බෑ. බෑනේ. කාබන් 6ක් හදන්න මෙතන කාබන් 6ක් ඕනේ. අතන බලන්න ඊළඟට හයිඩ්‍රජන් 12ක් තියෙනවා. හයිඩ්‍රජන් 12ක් ගන්න මේවා කීයක් ඕනේද? H2O තියෙන ඒ වගේ. 6ක් ඕන. 6ක් ඕනේ. එතකොට ඔක්සිජන් බෑ සාමතුලිත කරාම මෙතෙන්ටත් එන ඔක්සිජන් 6ක්. ඔන්න ඔය සමීකරණයට තමයි ලකුණු හම්බෙන්නේ මේ 6 තියෙන්නම ඕනේ. මේක සමතුලිත වෙන්න මේ 6 ඉලක්කව තියෙන්නම ඕනේ. ග්ලූකෝස් වලට 6ක් එන්නේ නැහැ. අනිත් අවස්ථා තුනටම 6ක් එනවා. මේක මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳ රසායනික සමීකරණය. දැන් ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳ රසායනික සමීකරණය කියලා ලියලා මෙන්න මේක ලියගන්න. ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳ රසායනික සමීකරණ. මොකද ටීචර්ස් මේ ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳ රසායනික සමීකරණය කියලා කවින් මේ ඉංග්‍රීසි අකුරු තියෙන එක ලියන්න. ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳ රසායනික සමීකරණය. එතකොට ග්ලූකෝස් ඕගොල්ලෝ කාලා තියෙනවා. ග්ලූකෝස් මොනවාද? පැණිරායි. දැන් ඕගොල්ලෝ ඉතින් තරග වලට දුවන්නේ වැඩි ග්ලූකෝස් ගන්න දෙන හින්දා නේද? එහෙම නේද? අය අල්ලට පුරවල දෙනවනේ ග්ලූකෝස්. එතකොට ඔය කියන විදිහට ගස්වල මේ ග්ලූකෝස් තියනවා නම් ඉතින් නේද ඔක්කොම පැනලා වෙන්නේ. එහෙමද? නෑ. මේ හැදෙන ග්ලූකෝස් විදියට ටිකක් තියෙනවා ලුණු කුලේ ශාකවල. ඒක නිසා තමයි ලුණු කොළ එහෙම රහ. ලුණු කොළ තෙල් දැම්මම මේ මාර රහයි නේද? අම්මට කියනවා ලුණු කොළ තෙල් දාලා දෙන්න කියලා හරි රහයි. මොකද ලුණු කොළ වල නම් ග්ලූකෝස් විදියට ටිකක් තියෙනවා. අනිත් ඒ වගේ ග්ලූකෝස් මේ මොහොතේම පිටි බවට පරිවර්තනය වෙනවා. පාන් පිටි ටිකක් කටේ ගාලා බලන්න මෙලෝ රහක් නෑ. ඒ හින්දා ගස්වල කොළවල තියෙන පිටි හින්දා කොළවල පැණි රහක් දැනෙන්නේ නෑ. මොකද පිෂ්ඨේ තමයි තියෙන්නේ. ඒවා ඊට පස්සේ ක්‍රමයෙන් ප්‍රෝටීන වර්ග වලට පරිප්පු වල එහෙම හුඟක් ප්‍රෝටීන තියෙනවනේ දඹල වල එහෙම ප්‍රෝටීන බවටපත් වෙනවා. සමහර ඒවා දැන් පොල් වගේ ඒවා ලිපිඩ බවටපත් වෙනවා. ඒ විදිහට වෙනත් වෙනත් ආහාර වර්ග වලටපත් වෙනවා. එතකොට දැන් ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ කාබෝහයිඩ්‍රේට්. මේ කාබෝහයිඩ්‍රේට් ගත්තාම ಜಾති තුනක් තියෙනවා. මොනවද මේ වර්ග තුන? එහෙම නැත්නම් ಜಾති තුන කාබෝහයිඩ්‍රේට්. 11යි කියන්නේ 11ට රිවිෂන්. මේ වල ලියන අයට රිවිෂන් නේ. කියන්න කාබෝහයිඩ්‍රේට් ಜಾති තුන. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. කාබෝහයිඩ්‍රේට්.
කාබෝහයිඩ්‍රේට් කිව්වහම පිටිසාසීලි දෙවර්ගයමයි. එතකොට මේ වගේ සරලම එකක් තියෙනවා. මොකක්ද සරලම එකක් කියන්නේ මොනෝ. මොනෝ කියන්නේ එකයි. රූපෙකින් ඇඳොත් මොනෝ. ඩයි පොලි. තේරුණාද? එතකොට සරලම අවස්ථාව තමයි මොනෝ. මොනෝ කියන්නේ එකයි. ඩයි කියන්නේ දෙකයි. එතන මොනොසැකරයිඩ් මේවා ඩයිසැකරයිඩ් මේවා ගොඩක් තියෙනකොට කියන්නේ අපි බහුතාක්ෂණික පොලිටෙක්නෝ පොලි. එතකොට පොලි කියන්නේ බහු කියන එක. ඒ නිසා කාබෝහයිඩ්‍රේට් ಜಾති තුනක් තියෙනවා. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් කියලා. එතකොට දැන් වචන වලින් ලිව්වොත් මම උපෙන් ඕක ඇඳලා පෙන්නන්නේ. ඒ වචන වලින් ලිව්වොත් මෙතෙන්ට එනවා මොනෝ කියන්නේ එකයි. මොනොසැකරයිඩ්. සැකරයිඩ් කියන එකේ අදහස සීනි කියන එක. සැකරීන් කියන්නේ මොනොසැකරයිඩ්. ඊට පස්සේ ඩයිසැකරයිඩ්. පොලිසැකරයිඩ් කියලා ಜಾති තුනක්. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. මම මෙතෙන්ට උදාහරණ තුනක් කියන්නයි යන්නේ. මෙතෙන්ටත් තුනක් කියන්නයි යන්නේ. මෙතෙන්ටත් තුනක් කියන්නයි යන්නේ. ඒ නිසා chart එක ගහගන්න තුන ඉඳ තියෙනවා. රූල් අන්තිම මෙතන හතරක්වත් තියෙනවා. තුනක් ලියන්න බෑ නැත්තම්. හරිද රුවන්ත? ලියාගෙන ඉවර වෙලා අතවසන්. අඩි රූල් තියලා අසල ලියාගන්න සටහන් පොත් ඉතාම ලස්සනට කියනවා. එතකොට මතක හිටිනවා වැඩි. ඒකයි. හොඳට තියාගන්න 10 11 නම් ඉතින් කෙලින්ම O level තමයි 10 11 පොත් හතර. 10 පොත් 2යි 11 පොත් 2යි කියන්නේ O level තමයි. ශකලති මාංජන ඉවරයි, රුවන්ත ජයසිංහ ඉවරයි, සහේල ඉවරයි. තා දෙන්නේ කිවරෙච්ච එකම විදුටි කියන්නම්. අද දහම්සර පවණියා. දැන් අපි ලියන්න යන්නේ මේවට උදාහරණ. මොනසැකරයිඩ් කියලා කියන්නේ ඊටාම සරලව සීනි જાතිය. ඊටාම සරලව සීනි જાතිය, සීනි જાති තුනක් තියෙනවා. එතකොට ඒවා නම් වශයෙන් කිව්වොත් මෙතෙන්ද ලියා ගන්නකෝ ග්ලූකෝස් කියලා. ග්ලූකෝස් තමයි ශාකවල පළවෙනියට හැදෙන ඊටාම සරල සීනි වර්ගය. මොනවාද ග්ලූකෝස්? දුවන කරන ග්ලූකෝස්. එනේ දුවන කරන ග්ලූකෝස්. ඊළඟට පළතුරු වල අඩංගු වෙනවා ඒ වගේ තව සීනි જાතියක්. පළතුරු වලට මොකද ඉංග්‍රීසියෙන් කියන්නේ? ෆෘට්ස් නේ. එතකොට ඒ වගේ තියෙන එකට අපි කියනවා ෆෘක්ටෝස් කියලා. ෆෘක්ට් වල තියෙන ඒවා ෆෘක්ටෝස්. ඊළඟට කිරි වල තියෙන ඒවා. කිරි වල තියෙන ඒවාට කියන්නේ galactose.
ග්ලූකෝස් පළතුරු වල තියෙන ඒවා ෆ්‍රුක්ටෝස් කිරි වල තියෙන ඒවා ගැලැක්ටෝස් එතකොට මේ තුනේම රසායනික සූත්‍රය ගත්තොත් ග්ලූකෝස් වල රසායනික සූත්‍රයමයි ග්ලූකෝස් C6H12O6 නේ ෆ්‍රුක්ටෝස් C6H12O6යි ගැලැක්ටෝස් C6H12O6යි ये තුනේම ප්‍රධාන මූලද්‍රව්‍ය සංඛ්‍යාව එකයි. ඒවැ තියෙන බන්ධන වලින් තමයි වෙනස ඇති වෙන්නේ. සංඛ්‍යාත්මකව C6යි H12යි O6යි තමයි ග්ලූකෝස්. ෆ්‍රුක්ටෝස් සහ ගැලැක්ටෝස්. ඊළඟට ඩයි කියලා කියන්නේ මේවා දෙක එකතු වුණාම ඩයි කියන්නේ දෙකයි. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ ඔක්සිජන් දෙකක් තියෙන එක. එතකොට දෙකක් නම් මෙතෙන්ට කාබන් කීයක් එන්න ඕනද? දෙකක් එකතු වෙලා හදනවා නම් see C12 හරි දෙකක් එකතු වෙලා තමයි මේවා හැදෙන්නේ. එහෙනම් පස්සේ 12යි. ඒ 24යි දෙකයි 11. කීයක් අඩු වුණාද? කීයක් අඩුද දැන්? කීයක් අඩුද කිව්වේ මේ බලන්න. ග්ලූකෝස් C6යි H12යි O6යි නේ. මං කියවනේ ඩයි කියන්නේ දෙකයි කියලා. එකතු කරමු බලන්න. එකතු කරාම C 12යි 12 H 24යි O 12යි 12 මං එහෙමද ලියලා තියෙන්නේ. නෑ මෙතනින් කීයක් අඩු කරලා ලියලාද? දෙකක් අඩු කරලා. එකක් අඩු කරලා ලියලා H2 කියලා මං ලියලා තියෙන්නේ. H2 එකක් අඩු කරලා. ඔක්සිජන් කීයක් අඩු කරලා? එකක් අඩු කරලා. එහෙනම් මොකක්ද අයින් වෙලා තියෙන්නේ? ජලාණු ජලාංග. ඩයිසැකරයිඩ් එකක් හැදෙනකොට ග්ලූකෝස් මේ ග්ලූකෝස් විතර නෙමෙයි දෙකක් එකතු වෙනවා. එකතු වෙලා ජලාණුවක් අයින් වෙනවා. ජලාණුවක් අයින් වෙලා තමයි මේ ඩයිසැකරයිඩ් ටික හැදෙන්නේ. එතකොට දැන් අපි ලියන්න යන්නේ ඩයිසැකරයිඩ් ටිකේ නම්. ඩයිසැකරයිඩ් ටික තමයි sucrose, maltose, lactose. මේ තුනේම සංයුතිය මේ. ලියාගන්න sucrose, maltose, lactose. ඔක්කොම ගාලා එනවනේ. ඔක්කොම ගාලා එනවා. පාඩම් නොකරොත් ඉතින් හොස් ගාලා තමයි පත් වෙන්නේ ඈ. පළවෙනි දවසේම 9ට එපා වෙන්නේ නැති නේ වැඩේ. නේද ලෙන්නුර? පළවෙනි දවසේම වැඩේ එපා වුණා නේද රුවන්ත? මොකද රුවන්ත කතා කරන්නේ නැත්තේ? ටීචර් මම මේ ස්ක්‍රීන් රෙකෝඩ් දාලා තියෙන ටීචර් මේ ස්ක්‍රීන් එක දිහා බලන ටීචර් මේ මගේ ඔළුව රිදෙනවා. ඒක කො? දන්නේ නැහැ ටීචර් ඊට පස්සේ මට වමන යනවා. කලින් දෙසරම් වුණා ඊට පස්සේ මේ ටික ඔළුව රිදෙද්දි මේ මම ස්ක්‍රීන් රෙකෝඩ් දාලා අයින් වුණා.
අනිත් අයටත් එහෙමද? නෑනේ. නැහැ. කවින් ඔළුව කැක්කු වෙනවද? නෑ. ලැප් එක දිහා බලාගෙන මේ ඔය ෆෝන් එකේ එහෙම ලැප් එහෙම දිහා බලාගෙන ඉද්දි ටීචර් මෙහෙම වෙනවලු. අපි යන පැය කමාරේ විතර නවත්තමු පැය දෙකක් වැඩි වගේ දැන් 4ක් නෙවෙයි. එතකොට සුක්‍රෝස් මෝල්ටෝස් ලැක්ටෝස් කියලා දැන් ಜಾති තුනක්. ඊළඟට අපි යනවා පොලි මේවා අපි ආපහු කියලා දෙන්න නිසා මම මේ යන්නේ. එතකොට පොලිසැකරයිඩ් කියන්නේ මේවා ගොඩක් එකතු වෙලා හැදෙන ඒවා. ඒවා තමයි පිටි පිෂ්ඨය සජාතියක් තියෙනවා සෙලියුලෝස් කියලා. ආයතන જાතියක් තියෙනවා ග්ලයිකෝජන් කියලා. අපි මේ හැම එකක්ම වෙන වෙනම ගොඩාක් කතා කරමු. ඒ නිසා මම ඔහොම ලියලා විතරක් මේ දැන් මේක පාඩම් කරන තැන ගහ ගන්න ඕනේ. පාද සඳහන් ඒවායින් ඩයිසැකරයිඩයක් වන්නේ. ඩයිසැකරයිඩයක් නොවන්නේ. ආදි වශයෙන් ප්‍රශ්න අහන හින්දා දැන් අපි මෙන්න මේ ටික කතා කරන්න හදා. මොනෝසැකරයිඩ් ටික. එහෙනම් මොනෝසැකරයිඩ් කියලා ලියලා ග්ලූකෝස් මුලට ලියන්න. දැන් මේ ඕගොල්ලන්ට මේ ආසයිනේ පරීක්ෂණ කරනවාට අසරද්ද දැන් සටහන් ලියුවේ ඇති අපි ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂණය කරමු බලන්න කියලා ඉන්නකෝ අහලා තියනවද ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂණය කියන්නකෝ ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂණය ඔය 10යි කියන්නේ ග්ලූකෝස් ද්‍රවණයක් පරීක්ෂණාලයට අරගෙන ඒකට වෙන ද්‍රවණය දාලා ඊට පස්සේ රත් කරනවා. අත් කරාම රත් කරා වර්ණ විපර්යාසයක්. මොන පාට වෙනවද මොන පාට වෙනවද අපි කරලා බලමු සායල කිව්ව එක හරි අපි කරලා බලමු එතකොට අපි දැන් කරන්න හදන්නේ පරීක්ෂණයක් මොකද්ද පරීක්ෂණය ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂණය මාතෘකාව ලියාගමු ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂණය කියලා ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂණය ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂණය හරි එතකොට අපි ගන්නවා ග්ලූකෝස් ටිකක් කොහොමද ග්ලූකෝස් ටිකක් ගන්න කොහෙද ග්ලූකෝස් ටිකක් ගන්නෙ මේ තියෙන කඩේ ග්ලූකෝස් මේ ටිකක් ගන්න
අපි කරන්න හදන්නේ ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂණය. වඩා වැදගත් පරීක්ෂණ. ඒ නිසා ඔය ලියන ඒවා නවත්තලා රුවන්ත. එතකොට මේ තියෙන්නේ ග්ලූකෝස්. මෙන්න මේව තමයි ග්ලූකෝස් එන්නේ සුදු පාට කුණු. අපි එතකොට මේ ග්ලූකෝස් ටිකක් ගන්නවා මේක. ඔන්න ගත්තා. මේ කරන්න හදන්නේ ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂණ. මේකට දානවා වතුර ටිකක්. මොකද ග්ලූකෝස් වල ජලීය ද්‍රාවණය තමයි මේ පරීක්ෂණ සඳහා ගන්න. මේකට වතුර ටිකක් දානවා මේ. ග්ලූකෝස් හොඳින් ජලයේ දිය වෙනවා. කරාම දිය වෙනවා. හරි. ග්ලූකෝස් දිය වෙනකොට මේ පරීක්ෂණ වල සීතල වෙනවා. ඒ නිසා ග්ලූකෝස් ජලයේ දියවීම තාපාවශෝෂක ප්‍රතික්‍රියාවක්. තාපාවශෝෂක ප්‍රතික්‍රියාව අපි කතා කරා 10ට. දැන් හරි. එතකොට මේක දැන් තියෙනවා මේ ග්ලූකෝස් ද්‍රාවණයක් තියෙනවා. ජලයේ දිය කරගන්න ග්ලූකෝස් ද්‍රාවණයක් තියෙනවා. දැන් ඔක්කොම ටික දිය වෙලා ඒ නිසා කැලි මොකුත් නැහැ මේ. හොඳ අවර්ණව පේනවා. දැන් අපි මේකට දානවා මෙන්න මේවා. මේවා මේ නේචර් සීක්‍රට් එහෙම නෙවෙයි. නේචර් සීක්‍රට් බෝතලයක් නෙවෙයි. මේක ඇතුලේ තියෙන්නේ බෙනඩික්ට් ද්‍රාවණය. බෙනඩික්ට් ද්‍රාවණය. මේ බෙනඩික්ට් ද්‍රාවණය ගෙනාපු බෝතලේ මේ මගේ අතින් බිම වැටිලා පිපුරුණා. ඒ හින්දා මම මේ බෙනඩික්ට් ද්‍රාවණය මේ බෝතලයට දැම්මා. නැතුව මේවා මේ මූල හොදන જાතියෙම නෙවෙයි ඈ. බෙනඩික්ට් ද්‍රාවණය එතකොට නිල් පාටයි. අපි ඒකෙන් එතකොට බිම තියෙන ද්‍රාවණයේ දරගෙන මොකද දැම්මේ? වැටුණා. නෑ පිපුරුවා විතරයි. එතනින් ලීක් වෙන්න ගත්තා. ඊට පස්සේ මම මූඩි ඇරලා සම්පූර්ණයෙන් වක් කරා. බිම ගෑවුන්නේ නෑ. බිම චුට්ටක් ඉරුණා ඒක ගත්තේ නෑ. බෝතලේ පුපුරලා නිසා මේ කටෙන් මේකට වක් කරගත්තා. බිමත් එක්ක සම්බන්ධ වෙච්ච ටික ගත්තේ. එතකොට දැන් අපි මේකෙන් මේ බෙනඩික්ට් ද්‍රාවණේ මේකට ටිකක් වක් කරන බෙනඩික්ට් ද්‍රාවණේ නිල් පාටයි. ඒ නිසා මේ ද්‍රාවණෙත් ඉතින් නිල් පාට වෙනවා. මොකද නිල් පාට එකක් දාන්නේ. ඔන්න දැන් බෙනඩික්ට් ද්‍රාවණේ දැන්. දැන් කරන්න ඕන වැඩේ තමයි මේක රත් කරන්න ඕන. මේක රත් කරන්න ඕන. මේක තාප කරන්න ඕන. කියනවා මේ රත් කරන්න. පිටිපන්දම පත්තු කරගන්න හදන්න රත් කරන්න. අපි කරන්නේ ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂණය. ජලීය ග්ලූකෝස් ද්‍රාවණයකට බෙනඩික්ට් ද්‍රාවණය එකතු කරලා මේ රත් කරන්නයි හදන්නේ. මේක මේ ගොඩක් රත් වෙන්නේ මම නිකන් අතින් අල්ලන රත් කරතේ.
බලන්න පාට වෙනස් වෙන හැටි. පේනවද වෙනස? පේනවද? පොඩි වෙනසක් ආවනේ. පොඩි වෙනසක් ආවේ නැද්ද? පොඩි හ්ම්. මොන පාටද? මොන පාටද? වැනිලා පාට. ඈ ඇඹිලි පාටක් තැඹිලි පාටයිනේ. ඔව් තැඹිලි පාටයි. මේක මේ දැල් ටික පියදාලා බලන්නේ. ඔන්න ඕක තමයි පරීක්ෂණය. මොන පාට දෙන්නේ? පැබිලි පාට. ඇඹිලි පාට තැඹිලි පාට වෙනවා. එතකොට මේකට අපි කියන්නේ මේ තැඹිලි එකට කියන්නේ ගඩොල් රතු පාට වෙනවා. ඒ කියන්නේ ගඩොල් පාටයි. මේ බලන්න පුච්චපු ගඩොල් පාටයිනේ. ඒ නිසා කියන්නේ ගඩොල් රතු පාට අවක්ෂේපයක් එනවා කියලා තමයි කියන්නේ. එතකොට දැන් ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂණ කියලා ලියුවා. පොඩි එහෙනම් ලියමු. උපසකරණ අඳින්නකෝ. පරීක්ෂණ වලයකට දාලා අඳින්න මොනවද දාන්නේ? ග්ලූකෝස් ජලය එකතු කිරීම බෙනඩික්ට් නම බලන්න බෙනඩික්ට් ද්‍රාවණය කියන්නේ බෙනඩික්ට් කිව්වේ මොකද? ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂණය කියලා ලියලා අපි රූප සටහනක් අඳිමු පරීක්ෂණ නලයක් අඳින්නකෝ. පරීක්ෂණ නලයක් ඇඳලා ඒකට එකතු කරනවා ග්ලූකෝසුයි ජලයයි. පරීක්ෂණ නලයක් අඳින්න.
මේකට දාන්නේ මොනවද? ග්ලූකෝස් ද්‍රාවණය. ග්ලූකෝස් වතුරේ දිය කරගත්ත ද්‍රාවණය. ग्लूकोज जलीय द्रावणे අපි එකට එකතු කරනවා මොනවද දාන්නේ බෙනඩික් ද්‍රාවණේ දාන මේක එකතු කරනවා එකතු කරාම දැන් මේ පිටින් ඕම කලවම් වෙලා හොම් වෙනවා ඊට පස්සේ මොකද කරන්නේ පත් කරා පත් කරනවා කියන්නේ අපි ළඟ ලේසි සංකේතයක් තියෙනවා මේකෙන් මේ සංකේතයෙන් අදහස් වෙන්නේ පත් කරනවා කියන්නේ සාමාන්‍ය ඉතින් ඒක ඒ මම අතින් අල්ලගෙන ඉන්නේ රත් වෙන්නේ අත මේකට අපි දානවා මොකක්ද දාන්නේ හෝල්ඩර් එකකින් අල්ලගෙන රත් කරනවා ඇයි මේ පරීක්ෂණවල මම ඇලේට ඇන්දේ ඇයි ඇලේට ඇන්දේ රත් කරද්දී රත් කරද්දී මේ පරීක්ෂණ වල මෙහෙම මේ මෙහෙම අල්ලලා රත් කරන්නේ මෙහෙම අතින් අල්ලන්නේ හෝල්ඩර් එකෙන් අල්ලන්නේ මෙහෙම අල්ලලා රත් කරන්නේ ඇයි දැන් පරීක්ෂණයක් වෙනකොට මේකේ VC වෙන්න පුළුවන් නේ. එතන මම මෙහෙම අල්ලගෙන රත් කරොත් මොකක් වෙයිද? මූණට විසික් වෙනවා. මූණට VC වෙනවනේ. මෙහෙම අල්ලලා රත් කරන්නේ. එතකොට පැත්තටනේ VC වෙන්නේ. ආරක්ෂාවට කරන වැඩක්. පරීක්ෂණවල ඔන්නෝම ඇදේට අල්ලලා තමයි රත් කරන්නේ. එතකොට ඒකේ මොනවා හරි පිපිරීමක් විසවීමක් සිද්ධ වුණොත් මේ රත් කරන පුද්ගලයාට ආරක්ෂාවක් තියෙනවා. ළමයි නැති පැත්තට අල්ලලා තමයි රත් කරන්නේ. වීසි වුණොත් කියන්න බෑ නෑ ඒක වීසි වුණොත් පරීක්ෂණාලේ පිපුරුවොත් ඒ ඉන්නේ ආරක්ෂාවට තමයි හිමි කරන්නේ. එතකොට දැන් ග්ලූකෝස් ජලීය ද්‍රාවණ බෙනඩික් ද්‍රාවණය එකතු කරන බෙනඩික් ද්‍රාවණය මොන පාටද? බෙනඩික් ද්‍රාවණය මොන පාට? නිල් පාටයි. නිල් පාටයි. මේ ද්‍රාවණය නිල් එකතු කරලා තාප කරමු. තාප කරනවා දී රත් කර. එතකොට ආයේ 29 තියෙනවා විසිනමේ හවස 6ට තියෙනවා 11 විසිනමේ 3ට තියෙනවා 6 අලුත් ශිෂ්‍යත්ව ලියපු අයගේ ඔන්ලයින් ක්ලාස් බදාදා අපි මේ විදිහට කරනවා පාඩම් දෙකක් 9 කරනවා වාර විභාගයට ඕන නිසා 10 කරනවා දැන් 10 ඉන්න දැන් රත් කරාම වෙන දේ රත් කරාම වෙන දේ ලියමු රත් කරාම මොකද උනේ එක එක පාට උනා නිල් කඩවල රතු පාටට හැරුණා. ඔව් අන්තිමට ගඩොල් රතු පාටට හැරුණා. මේ පාටට අපි කියන්නේ ගඩොල් රතු පාට කියලා. අර පුච්චිච්ච ගඩොල් වල පාට. එහෙනම් මේකට ලියා මොන මුලින් වෙච්ච පාට ටිකත් අපි ලියන නිකන් කහ නිල් වගේ චුටි චුටි වෙනස්නේ. දැන් ලියාගම ඇඳලා ඉවරයි. Yeah, glucose
ද්‍රාවණයකට ග්ලූකෝස් ද්‍රාවණයකට බෙනඩික්ට් කල්ලාලේ අකුරු තියෙනවා බෙනඩික්ට් ද්‍රාවණය වරහන් ඇතුලේ නිල් බෙනඩික්ට් ද්‍රාවණය දමා තාප කළ විට බෙනඩික්ට් ද්‍රාවණය දමා තාප කළ විට අර චූටි චූටි පාට් ටිකත් අපි ලියනවා නිල් කොළ නිල් කොළ කහ තැඹිලි නිල් කොළ කහ තැඹිලි ගඩොල් රතු නිල් කොළ කහ තැඹිලි ගඩොල් රතු වර්ණ විපර්යාස වලින් පසු වර්ණ විපර්යාස වලින් පසු ගඩොල් රතු පැහැ ගඩොල් රතු පැහැ ගඩොල් රතු පැහැ බලන්න මම ලියන වචනේ අවක්ෂේපයක් ගඩොල් රතු පැහැ අවක්ෂේපයක් ලැබි ගඩොල් රතු පැහැ අවක්ෂේපයක් ලැබි ටීචර් එකයි මුලින් ඉඳන් කියන්න පුළුවන්ද? මුලින් ඉඳලා කියවන්න තිසනේ ග්ලූකෝස් ද්‍රාවණයකට බෙනඩික්ට් ද්‍රාවණය දමා තාප කළ විට නිල් කොළ කහ තැඹිලි ගඩොල් රතු වර්ණ විපර්යාස වලින් පසුව ගඩොල් රතු පැහැ අවක්ෂේපයක් සෑදී. මේ අවක්ෂේපයක් කියලා කියන්නේ අඩියට මණ්ඩි බහිනවා මේ බලන්න අවක්ෂේපයක් මෙතන මේ බුලත් ටික කන හුණු අවක්ෂේප වෙලා තියෙනවා අවක්ෂේප කියලා කියන්නේ අඩියට මණ්ඩි බහිනවා කියන එක. එතකොට ගඩොල් රතු පැහැ අවක්ෂේපයක් සෑදෙනවා. අඩියට මණ්ඩි බහිනවා. ටිකක් වෙලා යනවා ඉතින්. මම ඊළඟ දවසේ වෙනකන් ආයෙ අපි කවද්ද? ආයෙ පෙබරවාරි මාසෙනේ. පෙබරවාරි දෙවෙනිදාද කොහෙද? මම ඒ වෙනකන් මේක තියන්නම්. එතකොට අඩියට මණ්ඩි බහලා තියෙනවා බලා ගන්න පුළුවන්. දැන් පිටිපාට කුඩු කුඩු වගේ අඩියට මණ්ඩි බහිනවා. අඩියට මණ්ඩි බහින එකට කියන්නේ අවක්ෂේපයක් හැදෙනවා කියලා. අඩියට මණ්ඩි බහින જાතියක් කියන්නේ. අඩියට මණ්ඩි බහින જાතියක් කියන්නේ. මේ වෙලාවේ එකක් තිබ්බනම් හොඳයි අප්පා. ඒක අඩියට මණ්ඩි බහින જાතියක් අනේ. තේ නෙවෙයි දැන් තේ බොන වෙලාවක් නෙවෙයි. කෝපි අඩියට මණ්ඩි බහිනවනේ. නේද? කෝපි අඩියට කුඩු බහිනව නේද? කෝපි අවක්ෂේප වෙනවා. කෝපි අවක්ෂේප වෙනවා. තා කියන අඩියට මණ්ඩි බහින જાතියක්. මේ දැන් ඔය ඕගොල්ලෝ ඉස්කෝලේ යනකොට මඩවල වතුර තියෙන මඩ පාටට ඉස්කෝලේ යලා එනකොට ඒ වතුර මඩවල මොන පාටද? පිරිසිදු හොඳ පිරිසිදුලා පෑදිලා. ඒ මොකෝ අඩියට මණ්ඩි බහැලා මඩ බහිනවා අඩියට. එතකොට කෝපි අඩියට මණ්ඩි බහිනවා. අන්න ඒ වගේට අපි කියනවා අවක්ෂේප හැදෙන්නේ කියන. අඩියට කුඩු බහිනවා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම නැත්නම් මුලත් ටික කන හුණු අඩියට මණ්ඩි බහිනවා. හැබැයි සාහිලගේ පිටේ ඇත්තකුත් තියෙනවා දැන් තේකොළ අපි පෙරන්නේ නැතුව තිබ්බොත් නේද සාහිල? හොරි.
ඒගොල්ලෝ පෙරන්නේ නැතුව තිබ්බ කුඩු ටික අඩියට මණ්ඩි බහින්න. ඒක දැත්ත බලනකොට හරි. එතකොට ආක්ෂේප වෙනවා කියන්නේ අඩියට මණ්ඩි බහින්නයි කියන්නේ. දැන් ආක්ෂේපයක් හැදෙනවා gadol රතු පාට. ඒක මොකද ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂණ. දැන් ග්ලූකෝස් මොන වගේද තියෙන්නේ? ග්ලූකෝස් ශාක ඉදින් ප්‍රභා සංශ්ලේෂණයේදී අනිවාර්යෙන් නිපද වෙනවා. ඊළඟට ඔය පළතුරු වර්ගවල පළතුරු වර්ගවල ෆ්‍රුක්ටෝස් තියෙනවා. ග්ලූකෝස් තියෙන විශේෂයෙන් මිදි වල ග්ලූකෝස් තියෙනවා. ඊළඟට මීපැණි කාලා තියෙනවා. මාරයිනේ. එතකොට මීපැණි වල තියෙනවා ග්ලූකෝස්. එහෙනම් අපි නිකන් ලියාගමු. glucose කියන C6H12 O6 කියලා ඉවර ගමන්නේ. glucose මීපැණි ඉදුණු පළතුරු මීපැණි ඉදුණු පළතුරු ආදී අඩංගු වේ. ඊළඟ જાතිය ඊළඟ මොනොසැකරයිඩ් මොකක්ද? ෆ්‍රුක්ටෝස් වරහන් ලියාගන්න පළතුරු සීනි කිය. ෆ්‍රුට් කියන්නේ පළතුරුනේ. පළතුරු සීනි. එහෙනම් ඉතින් පළතුරු වල තමයි තියෙන්නේ. fructose පළතුරු සීනි. මීපැණි ඉදුණු පළතුරු වට්ටක්කා කැරට් ආදී අඩංගු වේ. බලන්නකො මේ අමු ගෙඩිය. හරි. අමු එකක් මේ ඉදිච්ච එකක්. ඒකම ඉදිලා මේ. අමු කැසල් ගෙඩියක් ඉදිච්ච කැසල් ගෙඩියක්. අලු කැසල් ගෙඩියක් ඉදිච්ච. මේකේ මොනවද තියෙන අලු කැසල් ගෙඩියක් කියලා හිතුවොත් අඹ ගෙඩියක් කියලා මොන අමු ඒ වගේ තියෙන. C vitamin පිටිනේ තියෙන අලු කැසල් වල පිටි තියෙන. ඒක ඉතින් මොනවා වෙනවද? ඉතින් අපර සීනි වෙනවා. මොන සීනිද වෙන්නේ? ෆ්‍රුක්ටෝස්. පැණි රස ඒකයි. එතකොට පළතුරු ඉදෙනකොට මොකද වෙන්නේ? ඒ අඩංගු පිටි සීනි වෙනවා. අලු කැසල් ගෙඩිය අපි හොදි උයනවා. එතකොට හොදට පිටි වෙනවා. අලු කැසල් ගෙඩිය ඉදුණාමත් අපි කනවා. එතකොට වෙනවා පැණි රසයි ෆ්‍රුක්ටෝස් වෙනවා. ලියාගමු ඔතෙන්ට
හමු පළතුරු වල තිබෙන පිෂ්ඨය හමු පළතුරු වල තිබෙන පිෂ්ඨය පළතුරු ඉදෙන විට ෆ්‍රුක්ටෝස් බවට පත් වේ. fructose පැණි රස වැඩිම සීනි වර්ගය අන්තිම මොනොසැකරයිඩ් එක අපි ඒක කියා දීලා නවත්තමු. අන්තිම මොනොසැකරයිඩ් එක මොකක්ද නම? galactose. මේවා තියෙන්නේ කිරි ආහාරවල. galactose තියෙන්නේ කිරි ආහාරවල. එතකොට galactose කියලා ලියාගමු. galactose කිරි ආහාර කියන්නේ යෝගට් එළකිරි මීකිරි කිරි ආහාර වල අඩංගුයි. පැණි රස නැත. පැණි රහ නැහැ. කිරිවල සීනි තිබ්බට පැණි රස දැනෙන්නේ නැහැ. ඉරිගාන ප්‍රශ්න අච්චුකොත් නැහැ තාම. ඉරිගාන ප්‍රශ්න අපිට පළවෙනි දෙක වගේ කරතේ. අමන්නේ ඊළඟ දවසේම කතා කරමු. පොත් හොයාගන්න හැමෝම. පොත් හොයාගන්න පොත් තියෙන හොයාගන්න ඕනකම තියෙන්න ඕනේ අපි ළඟ. එහෙනම් නවත්තන්න අද පැය එකමාරයි කරේ ඔයගලන්ට මහන්සිත් වැඩි. එහෙනම් අපි ඊළඟ දවසේ බලමු බදාදා ඔය විදිහට කරගෙන යමු. මොකද 10 පොත් ඉවර කරන්නම ඕනේ. එහෙනම් නවත්තන්න. ප්‍රශ්න අහනවද? ප්‍රශ්න නැහැ දැන් නිදිමත තියෙන්නේ. සාහිල් ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැහැ. එහෙනම් ආයිබෝවන්. good night. ආයිබෝවන්. අද සබෑවටම good night නේ. නේද? අද සබෑවටම good night නේද? හොඳටම රැ වෙනවා. එහෙනම් අපි අයිබෝවන් ටීචර්. අයිබෝවන් ලක්ෂිකා. මේ සෙනසුරාදා පන්තියට එන්න 29 10 11 පන්තිය කරනවා.